උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ජනමාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණ උප ප්‍රධානය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ. මෙරට ග්‍රහස්ත ගෑස් සහ khනිජ තෙල් සම්බන්ධයෙන් දැඩි නියාමනයක අවශ්‍යතාව අමාත්‍ය උදය ගමන්පිල මහතා පෙන්වා දෙයි. ලිට්‍රෝ ගෑස් සංයුතිහි වෙනසක් සිදු කර නැතැයි එම සමාගම අවධාරණය කරයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යලි රැස් වෙයි. 2022 අයවැය පිළිබඳ කාරක සභාවස්ථාවේ විවාදය 9 වෙනි දිනටත් අද පැවැත්වෙයි. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 62% දක්වා ඉහළට. මෙවර සිරිපා වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යාමට සැලසුම්. කොවිඩ් ආසාදිතයෝ 744 දෙනෙක් අලුතින් හඳුනා ගැනෙති. අධික උද්ධමනයට කඩිනම් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව රුසියානු නායකයා අවධාරණය කරයි. කොදෙව් ශ්‍රී ලංකා දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වෙනි දිනය අදයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ රක්ෂණ උප ප්‍රධානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට අරලියගහ මන්දිරයේදී සිදු කරේ. ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මාධ්‍යවේදීන් 3000ක් තෝරාගෙන ඇත. සියලු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් 98 දෙනෙකු සඳහා රක්ෂණ උප ප්‍රධානය මෙහිදී සිදු කිරීමට නියමිතයි. අගති විරහිත හා සදාචාර සම්පන්නව මාධ්‍ය භාවිත කරමින් ජනතාව වෙත නිවැරදි තොරතුරු ගෙනෙහිමේලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ජනමාධ්‍යවේදීන් වෘත්තීය කැපවීම ගෙමින් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් අද පැවතිය හැකි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලියේදී ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථා කෙරෙහි එහිදී දෙරටේ අවධානය යොමු කෙරිණි. ඉන්දියාව විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා ඇති සහයෝගය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා මෙහිදී ස්තුතිය පළ කර සිටියේ. ආර්ථික විද්‍යාඥවරයෙක් වන සීතාරාමන් මහත්මිය 2019 වසරේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරයි. මෙරට ග්‍රහස්ත ගෑස් පිළිබඳව මෙන්ම ඉන්ධන සම්බන්ධයෙන්ද දැඩි නියාමනයක අවශ්‍යතාව අමාත්‍ය උදය ගමන්පිල මහතා පෙන්වා දෙයි. ගෑස් සිලින්ඩරයක පීඩනය සම්බන්ධයෙන් නියාමනයක් පැවතියද නිශ්චිත ගෑස් සංයුතිය පිළිබඳ නියාමනයක් ක්‍රියාත්මක නොවේ. ලොව බොහෝ රටවල khනිජ තෙල් සඳහාද නියාමනයක් පවතී. ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති හේතුවෙන් අනිසි චෝදනාවන්ට ලක්වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් සෑම ක්ෂේත්‍රයක්ම නියාමනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව khනිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රකාශය ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තම සමාගම ගෙන්වා බෙදා හරින ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත බව ලිට්‍රෝ ගෑස් සමාගම අවධාරණය කරයි. එමෙන්ම තම ගෑස් සංයුතියේ වෙනසක් සිදු කර නොමැති බවද සමාගම කියා සිටී. ලිට්‍රෝ ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සම්මිශ්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලය. පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුනා දුන් අවස්ථාවේ සංයුතිහි වෙනසක් සිදු බවත් එම සිලින්ඩර් නිෂ්පාදනය පසුගිය ජූලි මාසයේදී සම්පූර්ණයෙන් නවතා දැමුණු බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. මෙරට භාවිත කරන ගෑස් සිලින්ඩරයක් තුළ ප්‍රොපේන් ප්‍රතිශතය 30-40 අතර අගයක් ගන්නා අතර බියුටේන් ප්‍රතිශතය 60-70 අගයක පවතී. ප්‍රොපේන් ප්‍රතිශතය වැඩි වන විට සිලින්ඩරය තුළ පීඩනයද ඉහළයයි. ඒත් ගෑස් සිලින්ඩර නිපදවා ඇත්තේ එම පීඩනයන්ට ඔරොත්තු දෙන පරිද්දෙනි.
එබැවින් සංයුතියේ සිදුවන වෙනස්කමක් හේතුවෙන් මෙරට භාවිත වන ග්‍රහස්ත ගෑස් සිලින්ඩර්වල පිපිරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කර සිටේ. පාසල් සිසුන්ගේ මව් භාෂාව සම්බන්ධ ප්‍රවීණතාවන්ට ප්‍රමුඛතාව දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ඒ අනුව නිර්මාණශීලී පුරවැසියෙකු බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ඉංග්‍රීසි ජාතිකයන් බිහිවූයේද ලතින් භාෂාවෙන් පැවති බයිබලය ඉංග්‍රීසියට පෙරලා ලැබූ ඉංග්‍රීසි සාහිත්‍ය නවෝදයත් සමගය. අධ්‍යාපන ආකෘතියින්ද මෙරට සංස්කෘතියට ගැලපෙන පරිදි සකස් යුතු බව ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළේය. අපි අවුරුදු දහස් ගණනක අතීතයට දිව යන ප්‍රෞಢ සભ્યත්වයකට හිමිකම් කියන ජාතියක් රටක්. ඒ නිසා අගබේ අධ්‍යාපනය පිළිබඳ ආකෘතීන් ඒ අතීත සભ્યත්ව උරුමය මත අනාගතයේ ගොඩනගා ගැනීමේ අභියෝග ජයගත හැකි ආකාරයකට ගොඩනගා ගත යුතුයි. එවන් මාවතක් විය යුතුයි. ජපානයේ, චීනයේ, කොරියාව තමන්ගේ මව්බස පදනම් කරගනිමින්, තමන්ගේ සංස්කෘතිය පදනම් කරගනිමින් නූතන ලෝකයේද පෙරලා නිර්මාණ නිෂ්පාදන වටිනාකම් ලබා දිය හැකි අධ්‍යාපන පද්ධතීන් ගොඩනගා ඇති බව අප අවබෝධ කරගත යුතුයි. අලුත් දේ නොතන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මරගී. අභියෝග හමුවේ මරගී ගයා සැතපෙනවාද එසේත් නැත්නම් අදිෂ්ඨාන ලෙස ලොව හමුවේ නැගී සිටනවාද යන්න අද අප ගන්නා පියවර මත තීරණය වනු ඇත. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යලි රැස් වෙයි. 2022 අයවැය ලේඛනය පිළිබඳ කාරක සභාවස්ථාවේ විවාදය 9 වෙනි දිනටත් අද පැවැත්වේ. කාරක සභාවස්ථාවේ විවාදය මේ මාස 10 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර අයවැය 3 වෙනි වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙනු ඇත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජලධාරිතාව 62% දක්වා ඉහළයයි. ඒ අනුව මහකන්නේ වගකටු සඳහා ජලය ප්‍රමාණවත් අයුරින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා පවසයි. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජලාශ 20ක වාන්දුරටු සුළු වශයෙන් විවෘතව පවතී. ප්‍රමාණවත් ජලය පවතින බැවින් සුපුරුදු පරිදි වගකටු තුළ නිරත වීමේ හැකියාවක් පවතින බව අබේසිරිවර්ධන මහතා සඳහන් කරයි. අතපසු වෙලා තියෙන වගාව කඩිනමින් ස්ථාපිත කරලා ඉදිරි කන්නේ නියමිත වේලාවට පටන් ගැනීමට ඉදිරි යල කන්නේ නියමිත වේලාවට පටන් ගැනීමට අශ්වරු නැදීම නියමිත වේලාවට සිදු කිරීම සඳහා තවත් කාලගුණික ගැටලු වලට භාජනය නොවන පරිදි නියමිත කන්නේ සිදු කිරීම සඳහා දෙසැම්බර් 10ට පෙර වපුර අවසන් කිරීම තාම අත්‍යවශ්‍ය බව ගොවිජනතාවට දැනුම් දෙන්න ප්‍රාගමැති නැත්නම් කන්නේ වෙනස් වීමෙන් තවත් ආභාවික උපද්‍රව විවිධ දේවල්ට ලක් වෙන්න පුළුවන් විවිධ හේතුන් මත කන්නේ ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය වළක්වාගෙන කඩිනමින් වගාව ස්ථාපිත කරන ලෙස ගොවිජනතාවට දැනුම් දෙන්න සැමතියි. කොවිඩ් ආසාදිතයෝ 744 දෙනෙක් අලුතින් හඳුනා ගැනිති. ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයන්ද ඇතුළුව මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,64,733ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෝ 396 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,40,793කි. නොවැම්බර් මාස 30 වෙනිදා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරිණි. ඒ අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,372ක් දක්වා වැඩි වී තිබේ. කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් නව ප්‍රභේදය ආසාදනය වීමෙන් වැළකීමට නම් නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එන්නතෙහි 3 වන මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ අයෙකු නම් එය කඩිනමින් ලබා ගත යුතුය. කොවිඩ් වෛරසයේ S ප්‍රෝටීනයේ ජානමය වෙනස්කම් මගින් ලෝකයටම බලපෑම් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ. ඉන් වන බලපෑම පිළිබඳ තොරතුරු ඉදිරි සති 2 තුළ ලබා දීමට නියමිතයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ නව වෛරස් ප්‍රභේදය පිළිබඳ පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් රට තුළ පවතින බවයි.
සැකයක් මතුවෙනවා මෙම වෛරසයට කලින් වෛරස් වලට වඩා, ඒ කියන්නේ ඩෙල්ටා වෛරසයටත් වඩා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවද කියන එක. ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ සියලු කාරණා තහවුරු වෙනකම් අපේ ආරක්ෂණ ක්‍රමවේද වඩා තහවුරු කරගත යුතුයි. අපි යම් ප්‍රමාණයකට දැන් රිලැක්ස් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවදානමක් පිළිබඳ සිග්නල් එකක් දුන්න වෙලාවක ආරක්ෂණ ක්‍රමවේද, ඒ කියන්නේ මාස්ක් එක, සමාජ දුරස්ථභාවය, අත්සේදීම, වැඩි ජනරාශී එකතු වීම නැවැත්වීම, එවැනි කටයුතු වලට අපි නැවතත් බොහොම සීරියස්ලි අනුගත වෙන්න ඕනේ. ඒකම අපි වැක්සින් එක අනිවාර්යෙන් අපිට ලබා දීලා තියෙන රෙකමෙන්ඩේෂන්ස් අනුව අමතර මාත්‍රාත් සහිතව ලබා ගත යුතුයි. නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගා මන්දිරයේදී නිකුත් කෙරිණි. නිකුත් කළ සමරු මුද්දර රුපියල් 45 සහ රුපියල් 5ක වටිනාකම් වලින් යුක්ත වෙයි. මුද්දර නිර්මාණ තරගයේ ජයග්‍රාහකයින් වූ කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිනාලී රුවන්යා පීරිස් ශිෂාවගේ ජයග්‍රාහී චිත්‍ර මෙවර නත්තල් දින සමරු මුද්දර සඳහා යොදා ගැනීම විශේෂත්වයකි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අකර්මණ්‍ය වූ නාට්‍ය ක්ෂේත්‍රයට නව ජීවයක් ලබා දෙමින් ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය සංවිධානය කරේ. උත්සවය මේ මාසේ 11 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹ ටවර් හෝල් රංගහලේදී සහ එල්ෆින්ස්ටන් රංගහලේදී පැවැත්වේ. එම දිනවල පස්වර 3:30ට සහ 6:30ට නාට්‍ය දර්ශන වාර දෙක බගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ටවර් හෝල් රංගහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත ප්‍රේක්ෂා රංග කලා උත්සවය සංවිධානය කරේ. උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන බව ටවර් හෝල් රංගහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි. ජාතික ගුවන්විදුලියේ රුහුණු සේවය ආරම්භ කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ රුහුණු සේවයේ හිටපු ව්‍යාපාරික කළමනාකරුවෙකු වූ සුගත් ගල්ලගොඩ මහතා අභාව ප්‍රාප්ත වෙයි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළියන්දල දොලේ කනත්ත සුසාන භූමියේදී අද පෙරවරුවේ සිදු කරේ. මේ යන විට ඔහු 85 වෙනි වියේ පසුවිය. ප්‍රමුඛ පුවත මීළඟට. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවන්නේ කොහොමත් දියුණුවේ මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙවර සිරිපා වන්දනා සමය ලබන 18 වෙනිදාටදී ඇති උඳුවා පොහෝ දිනෙන් ආරම්භ වෙයි. කොවිඩ් මර්ධනයෙන් නැති මාත්‍රා දෙකම ලබා නොගත් කිසිවෙකුටත් මෙවර ශ්‍රීපාද වන්දනාවට සහභාගී විය නොහැකි බව ශ්‍රීපාදාස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසති. සිරිපා වන්දනා සමය තුළ සැදැහැවතුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය වේ. වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කාඩ්පත ළඟ තබා ගත යුතුය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන කිසිවෙකුට ශ්‍රීපාදස්ථානයේ වැඳපුදා ගැනීමේ අවස්ථාව නොලැබෙන බව උන්වහන්සේ අවධාරණය කරති. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ජල සම්පාදනයේ නඩත්තු සහ සේවා කටයුතු වල භාවිතය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාරය අර්ථයේ නව කැබ් රථ 30ක් ලබා දී තිබේ. ජල ටැංකි, විදුලි මෝටර්, පොම්ප සහ ජල නල ඇතුළු උපාංග වලින් සමන්විත මෙම කැබ් රථ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 325කි. මෙමගින් ඕනෑම අවස්ථාවක කෙටි කලක් තුළදී නඩත්තු සේවා ඉටු කිරීමේ හැකියාව ලැබෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී ලියාපදිංචි ප්‍රතිත්නය කරන ලද වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්න. ව්‍යාජව පුළුල් ප්‍රචාරයන් ලබා දෙන ආයතනවලට නොරැවටෙන්න. ලියාපදිංචිය සහ ප්‍රතිත්නය ලබා NVQ සහතිකපත් ලබා දීමට හැකි ආයතන පිළිබඳ විමසීම සඳහා www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෑග ඕල්කරපත් සහ බැංකු කාඩ්පත් සඳහා 120ක් දක්වා වට්ටම්. අදම CIB එන්න. ඉහළ උද්දමන පීඩනය මැද්දේ ලෝකාර්ථිකය කොවිඩ් වසංගතයේ මීළඟ රැල්ලට පිවිසෙමින් සිටින බව රුසියානු ජනාධිපති වැදිමින් පුතින් පවසයි. ඉල්ලුම යථා තත්ත්වයට පත්වන විට සැපියුම් දාම බිඳවැටීම ඉහළ උද්දමනයට එක් හේතුවක් බව ඔහු පෙන්වා දෙයි. පසුගිය මාසය පුරා ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල සීග්‍රයෙන් ඉහළ ගියේය. විශේෂඥයින්ට අනුව එම තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය. එබැවින් ආහාර මිල තවදුරටත් වැඩිවීමේ අවධානම මත උද්දමනය පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට වහා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව රුසියානු නායකයා අවධාරණය කරයි. ආයෝජනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කමිටුවෙන් ඔහු අවධාරණය කළේ උද්දමනයේ ඵල විපාක වලට විසඳුම් සෙවීමට වඩා උද්දමනයේ ඇතිවීමට බලපාන සාධක ඉවත් කර ගැනීමට යොහුසුළු විය යුතු බවයි. වසංගතයේ හේතුවෙන් බෙදවැටුණු ලොව රැකියා යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් අතර පවතින අසමානතාව ලෝක ආර්ථිකයට තර්ජනයක් වී ඇති බවද එම සංවිධානය කියයි. මෙවසරේදී ලොව වැඩ කරන පැය ගණන වසංගතයට පෙර පැවති තත්වයට වඩා 4% පමණ පහත වැටෙනු ඇත. ඒ සේවකයින් මිලියන 125ක සම්පූර්ණ සේවා කාලයට සමාන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෑග ඕල්කරපත් සහ බැංකු කාඩ්පත් සඳහා 120ක් දක්වා වට්ටම්. අදම CIB එන්න. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවෙයි. ඒ අනුව කාපට් අතුරා සංවර්ධනය කරන ලද මාතර කිරින්ද පුහුල්බැල්ල ශ්‍රී ධම්මානන්ද නාහිමි මාවත අමාත්‍ය ඩලස් අලාපෙරු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා ඉදිරිපත් කිරීම පසුගියදා සිදු කෙරිණි. වැය කරන ලද මුදල රුපියල් මිලියන 51කි. මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණය යටතේ එහි සංවර්ධන කටයුතු සඳහා ගත වූ කාලය මාස 9කි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත් සංචාරක බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වෙනි දිනය අදයි. ශ්‍රී ලංකාව පළමුවෙනිම සඳහා ලබාගත් ලකුණු 204ට පිළිතුරු වශයෙන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 253කි. සාර්ථක පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 70කට කඩුළු 6ක් ලබා ගැනීමට සමත් විය. නිලකුණු පන්දුවාර 8ක් ඔහු යැවූ පන්දුවාර අතරට එක් විය. කොදෙව් කණ්ඩායමේ ඉනිම අවසන් වීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම ආරම්භ කළහ. එය අනුව 3 වෙනි දිනේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී
ලකුණු 46ක් ලබා සිටියේ. ආසියානු යොවුන් පැරා ක්‍රීඩාවල බහරේන්හිදී අද ආරම්භයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට සහභාගී වෙති. රටවල් 32කට අයත් ක්‍රීඩකාවන් 800ක් පමණ මෙම ක්‍රීඩාවලට සහභාගී වන බවට අපේක්ෂා කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙවසරේ ඇඟලුම් අපනයනෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික ආදායමක් ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4කට ආසන්න වී තිබේ. ඒ වාර්ෂික වර්ධන වේගය 8.5%කි. මහ බැංකු වාර්තා අනුව වසරේ මුල් මාස 9 ඇතුළත රටේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 3.5කි. ඒ අනුව එම කාලය තුළ මෙරට කාර්මික අපනයන වලින් 56කට අධික ප්‍රමාණයක් රෙදිපිලි සහ ඇඟලුම් අපනයන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ඔක්තෝබර් මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1ක් දක්වා පහත වැටී තිබුණු මෙරට විදේශ සංචිත ප්‍රමාණය මෙවසර අවසන් වන විට ඩොලර් බිලියන 3.5ක් දක්වා වර්ධනය කර ගැනීමට රජය අපේක්ෂා කරයි. මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාස 1 වෙනිදා සයමාසික ප්‍රතිපත්ති රාමුව මගින් වසරේ අවසාන මාස 3 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10.8ක ගලායමක් ඇස්තමේන්තු කර ඇතැයි මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරිගින් වගේ හරිගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව මධ්‍යම ඌව සහ වයඹ පළාත්වල ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිනිකුණ සහ මධ්‍යම නැගෙනහිර බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශාශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත. ඉදිරි දින කීපය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරේ. මෙම මුහුදු ප්‍රදේශවල සිය කටයුතු මෙහෙවන දීවර හා නාවක ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. මීළඟට දවසේ සටහන. කාබනික ගොවිතැන හෙවත් ස්වාභාවික ගොවිතැන පිළිබඳ රජයගත් තීන්දුව කිසිසේත් වෙනස් කර නොමැති බවයි රජය කියන්නේ. ඒත් ඊනියා රසායනික පොර මාෆියාකරුවන් අද ජයග්‍රහණය ලැබුවන්සේ උද්දාම මුණු දකින්නට ලැබෙනවා. අහිංසක ගොවි ජනතාව උද්ඝෝෂණවලට යොමු කරමින් පඹයන් පුලුස්සා දමමින් විවිධ අසභ්‍ය වචන පාවිච්චි කරමින් පසුගිය කාලය තුල අපේ රටේ ගොවි මහතුන් යයි කියාගන්නා පිරිසක් කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලය කුමක්ද? විපක්ෂය ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග මේ තනිකරම Tamanගේ දේශපාලන මතය වෙනුවෙන් මෙහෙයවා ඇති බව පැහැදිලියි. ඉතිහාසය පුරාම කාබනික වගාව නිසා ලෙඩ දුක් අඩු වූ බවත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වගා කරන විට ලෙඩ රෝග වැඩි වෙන බවත් අපට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් මේ කෑමරදී රසායනික පොර ඉල්ලන්නේ අනාගත පරපුරට වසවිස කවා හෝ බලය ලබා ගන්නද? දැන් රසායනික පොර තහනම ලීල් කර ඇතත් එය කිසිසේත් රසායනික පොර ගෙන්වීමට ලැබෙන බලපත්‍රයක් නොවේ. මහජන වගකීම කුමක්ද කියා දැන් අප තේරුම් ගත යුතුයි.
කාබනික ආහාර සඳහා දැන්වත් අපි පවුල් පිටින් එක්විය යුතුයි. කාබනික ආහාර සඳහා හොඳ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ සඳහා වෙළඳපොළක් වැඩි මිලක් ලබා දීමට රජය දැන් කටයුතු කළ යුතුයි. රසායනික පොහොර මාෆියාකරුවන්ට දැන් පිළිතුරු දිය යුත්තේ නීති රීති වලින් නොව සියලුම ජනතාවගේ ආකල්ප දියුණු කිරීමෙන් බව අපි අවබෝධ කර ගනිමු. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ජනමාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණ උපප්‍රධානය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ. මෙරට ගෘහස්ථ ගෑස් සහ කණජ තෙල් සම්බන්ධයෙන් දැඩි නියාමනයක අවශ්‍යතාව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ලිට්‍රෝ ගෑස් සංයුතියෙහි වෙනසක් සිදු කර නැතැයි එම සමාගම අවධාරණය කරයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යලි රැස්වෙයි. 2022 අයවැය පිළිබඳ කාරක සභාවස්ථාවේ විවාදය 9 වෙනි දිනටත් අද පැවැත්වෙයි. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 62% දක්වා ඉහළට. මෙවර සිරිපා වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යාමට සැලසුම්. කොවිඩ් ආසාදිතයෝ 744 දෙනෙක් අලුතින් හඳුනා ගැනෙති. අධික උද්ධමනයට කඩිනම් විසඳුම් සෙවීම අවශ්‍යතාව රුසියානු නායකයා අවධාරණය කරයි. කොදෙව් ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වෙනි දිනය අදයි. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.